නිවන තරම් සැපක් මෙලෝකේ නැහැ. නිවන කරා යන ගමන තුල ඔබේ ජීවිතයට වටිනා දහම් කරුණු වලින් සුපෝෂණය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් දැන් අප සූදානම් වන්නේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව ගෙනෙන්නටයි. සුපින්නතුනි, මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව අප ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන්නේ ටීවී දිදුල බණ්ඩාරවෙල මැදිරි පරිසරයේ සිටයි. ඒ වෙනුවෙන් අප ඊටාම ගෞරව පූජා පෙරදැරිව ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගල රාම වාසී මීගහ කිවුල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද නම කියන්නට අවසරයි තල්දින ධම්මදින ස්වාමින් වහන්සේ සාදුකාර නංවා දෙපා නැමෙද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි, සද්ධර්ම දේශනයේ ආරම්භ කිරීමට පෙර ආතුව ඔබ විසින් සදහැ සිතින් යුක්තව පිළියෙල කරගන්නට යෙදුනා වූ මල්වට්ටිය ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වා ලෞතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වා සද්ධර්ම දේශනය වෙනුවෙන් ආරාධනා කරන හැටියටත් දායක සුපින්නතුන්ට මතක් කර සිටිනවා. අද මෙම බණ්ඩාරවෙල මැදිරි පරිසරයේ සිට පටිගත කරනු ලබන මෙම දායකත්ව ධර්මදේශනාවේ සදැහැති දායකත්වය ලබා දෙනවා සේනාපතිය අයිවෙල බිබිල ලිපිණයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරී කරුණාපාල විජේකෝන් මහතා සහ බිරිඳ සීතා කුමාරිහාමි මහත්මිය විසින් සදැහැවත් සුපින්නතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා 2022 4 වන මාස 30 වන දිනට පරලෝ සැපත් වී අවුරුදු 7ක් සැපිරෙන සෝමාවතී වීරකෝන් මෑණියන්ටත් 2022 දෙවන මාස 13 වන දිනට පරලෝ සැපත් වී අවුරුදු 2ක් සැපිරෙන විජේකෝන් බණ්ඩා පියාණන්ටත් 2022 4 වන මාස 30 වන දිනට පරලෝ සැපත් වී වසර 5ක් සැපිරෙන විමලා කුමාරිහාමි නැන්දනිය බිරිඳගේ මව ඇතුළු දෙපාර්ශවයේම මිය පරලොව ගිය වර්ග පරම්පරාවට පින් ප්‍රාර්ථනා කිරීමටත් ආශිර්වාද කිරීම වශයෙන් ගයන් විජේකෝන් පුතා දිල්රුක්ෂිකා විජේකෝන් සඳමාලි විජේකෝන් වත්සලා විජේකෝන් වන දියණිවරුන් සහ සම්පත් උදේකුමාර දිනේෂ් සුසන්ත රුවන් කුමාර යන බෑණනුවන්ට රැකිරක්ෂා දියුණුවේ නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත් අසනීප තත්ත්වෙන් පසුවන ප්‍රේමා කුමාරි හාමි සහෝදරියට ඊටාම ඉක්මනින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මලින්දු දිල්ෂාන් රෙසිඳු නෙත් දුල බුත්සදී මෙතුෂිමා මිනුගි සගන්සා ඉෂිනි උදිත්‍යා යන මොනුබුරු මිනිපිරියන්ට සියලු ග්‍රහ අපල දුරුවේ නිදුක් නිරෝගී සැප සම්පත් උදා වී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වන මාලිගාවිල අස්සජී නායක ස්වාමීන් වහන්සේටත් පවුල්වල සැමටත් ඊටාම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය කරා යන්නට මේ ආශිර්වාද පින්බල මහිමය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමටත් කොරෝනා වෛරසයෙන් මියගිය ලක්වැසි ලෝවැසි සැමටත් රටදය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් අපවත් වී වදාළ සම්බුද්ධ ශාසනයත් අපවත් වී වදාළ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කළ ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේලාටත් සහ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම වෙනුවෙන් බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කළ යතිවරයන්න් වහන්සේලාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීවයි ප්‍රාර්ථනා කරනවා. ඒ උදාරතර ප්‍රාර්ථනාවන් යහපත් බලාපොරොත්තු සිතේ තබා ගනිමින් මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව අප සියලුම දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตอุปัญจศีลยමාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ හැම දෙනාගේම ජීවිතවලට ඊටාම වටින දෙයක් එකතු කරගන්න මොහොත. ඒ වටිනාම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු ශ්‍රී සද්ධර්මය. පින්වතුනි, ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්ට මෙතන ඉන්න මේ අම්මලා අප්පච්චිලාගේ ජීවිත දිහා බැලුවම බොහෝ අය අවුරුදු 50 පහු කරලා ඉන්නේ. එතකොට අවුරුදු 50ක් ජීවිතේ ගෙවලා ඉවරයි කියලා කියනකොට දැන් අපට ඉතුරු වෙලා තියෙන්නේ ජීවත් වෙන්න වැඩියෙන් කාලයක්ද ජීවත් වෙච්ච කාලයද දැන් වැඩි. අපි හැමෝම ජීවත් වෙච්ච කාලය දැන් වැඩි. තව අපට ජීවත් වෙන්න තියෙන කාලයට වඩා. එතකොට ජීවත් වෙන්න තියෙන කාලයට වඩා වැඩි කාලයක් ජීවත් වුණා නම් මේ ජීවිතේ බොහෝ අත්දැකීම් ඔබට තියෙනවද නැද්ද? බොහෝ අත්දැකීම් තියෙනවා. ගෙවල් දොරවල් හදපු අත්දැකීම් තියෙනවා. දූ දරුවෝ හදපු අත්දැකීම් තියෙනවා. ඉඩකඩම් හම්බ කරපු වස්තු සම්භාර හම්බ කිරීමේ අත්දැකීම් තියෙනවා. මිල මුදල් ඉපයීම පිළිබඳව අත්දැකීම් තියෙනවා. දරු මුණුබුරන් දැක බලා ගැනීම සහ හදා වඩා ගැනීම කියන ඒ සියලු අත්දැකීමුත් තියෙනවා. එතකොට අවුරුදු 50ක් 60ක් ජීවිතේ ජීවත් වෙලා අත්දැකීම් සම්භාරයක් ලබලා තියෙන පිරිසක් විදිහට දැන් ඔයාලට කියනවා දැනුම් තේරුම් ඇති ඇත්තෝ කියලා කියනවා. එහෙම නැත්තම් අපි කියනවා පැසුණු බුද්ධියක් ඇති ඇත්තෝ කියලා කියනවා. හැබැයි ඒ ඔක්කොම ටික ගලපලා බලනකොට පොඩ්ඩක් ඔයාලගේ හිත දිහත් බලන්න. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 50ක 60ක ජීවිතේ ගෙවලා ඉවර වෙනකොට මේ ගෙවාගෙන ආපු ලෞකික ජීවිතයේ පැත්තෙන් නම් ඔයාලගේ ජීවිතේ අවුරුදු 50ක් 60ක් ගෙවලා ඉවරයි. බොහෝ අත්දැකීමුත් ලැබලා ඉවරයි. හැබැයි ඒ වුණාට කොහොමද නිකන් හිතලා බලන්නකෝ ඔයාලගේ ජීවිතේ ගෙවාගෙන ආපු ඔක්කොම කාලයත් එක්ක බැලුවම දැන් සතුටින්ද ඉන්නේ? එහෙනම් මොකද්ද ලොකු අඩුවක් තියෙනව නේද? ජීවිතේ බොහෝ අත්දැකීම් ලැබලා බොහෝ දේවල් කරලා සමහර වෙලාවට යුතුයකම් ඉටු කරලා ඔක්කොම ටික මේ ඉවර වෙලා දැන් සැඳෑ සමේ සැනසille ගෙවන්න ඕන කාලේ. හැබැයි සැනසille ගෙවන්න ඕන කාලේ වුණාට ඇත්තටම සැනසෙල්ලක් දැනෙනවද? එහෙනම් මොකක් හරි ජීවිතේ අඩුවක් නැද්ද? ජීවිතේ කොතනද තියෙන අඩුව තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට නම් උන්වහන්සේ දේශනා කළා එක්ක ජීවිතේ ළමා කාලේ නැත්තම් මුල් අවදියේම දහමට යොමු වෙලා දහමින් ජීවිතේ පුරවගෙන තියෙන්න ඕන. එක්ක ජීවිතේ තරුණ අවදියට එනකොට හරි දහමට එකතු වෙලා සැනසෙල්ල ලබා ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕන. එක්ක මහලු වයසට එනකොට හරි ජීවිතේ අවබෝධයක් ඇති කරගන්න ගමනක් අපට තියෙන්න ඕනද නැද්ද?
තියෙන්න ඕන. දැන් ඔයාලා හම්බ කරපු ඉඩකඩම් ගේදොර ඔක්කොම ටික මෙහෙ දාලා යනවද නැද්ද? ඔක්කොම ටික මෙහෙ තියලා යන්න. නෑයෝ හිතවත්තු මිත්‍රයෝ කවුරු හිටියත් ඒ අයට පුළුවන් අපිත් එක්ක යන්න එන්න. අපිත් එක්ක යන්න එන්න ඒ අයට පුළුවන් කමක් නැහැ. එතකොට ජීවිතේ බොහෝ යුතුයකම් ඉටු කරලා බොහෝ දේවල් කරලා මේ සමාජය වෙනුවෙන් අපි මෙච්චර දේවල් කරා කියලා හිතනකොට අපිට නිකන් තිබුණා ලොකු සතුටක් හිත ඇතුලේ අපි යුතුයකම් ඉටු කළා වගේ. හැබැයි ඒක තැනක නතර වෙලා බලනකොට දැන් අපට හිතෙනවා අපි ලෝකෙටම නම් යුතුයකම් ඉටු කරා වෙනකොට මට මං යුතුයකමක් ඉටු කරගත්තේ නෑ වගේ කියලා. දැන් නිකන් අතේ පයේ වේදනාවල් ඇඟේ ඉපතේ වේදනාවල් මේ දේවල් බලා ඉද්දි එන්න වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙවි යනවා. ඉතින් වැඩි වෙවි යනකොට ගොඩාක් වෙලාවට අපිට තියෙන සැනසෙල්ල කියන එක අඩු වෙවි යනවා. දැන් සමහර අය කියන්නේ ධනේ ස්වාමින් වහන්සේ දැන් ඉතින් අපි පන්සලට එහෙම යනවා අඩුයි දැන්. දැන් අපි සිල් ගන්න එහෙම යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ වාඩි වෙන්න බෑනේ. එතකොට දැන් ඉදිරියට එන කාලේ ඉන්නේ වාඩි වෙලා හොඳට ඉන්න පුළුවන් කාලයක්ද? නෑනේ. එහෙනම් ඒ වචනේ ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නෑනේ. දැන් වාඩි වෙලා ඉන්න බිම වාඩි වෙන්න බැරි හින්දා නම් දැන් පන්සලට පොයට හරි පින්කමට හරි යන්නේ නැත්තේ අනාගතයට එන කාලය බිම නෙමේ වාඩි වෙන්න කොහොමටවත් බැරි කාලේ. එහෙනම් දැන් යන්තම් හරි බිම මේ පුටුවක් හරි තියාගෙන වාඩි වෙන්න පුළුවන් කාලෙ ගිහිල්ලා යමක් කරගත්තොත් ඒකට පිළිසරණක් තියනවද නැද්ද? තියෙනවා. ඒ හින්දා පින්වත්නි අපි ලෝකෙට යුතුයකම් ඉටු කළාට අපි අපට යුතුයකම් ඉටු කරගත්ත ප්‍රමාණය මදි. අපි දරුවන්ගේ දේවල් කළාට මට මගේ දේවල් කරගත්ත ප්‍රමාණය මදි. අවසානයේ අපි කාටත් යන්න වෙන ගමනක් තියෙනවා. අවසන් සුසුම් පොඳ හෙලන මොහොතක් එනවා. ඒ අවසාන සුසුම් පොඳ හෙලන මොහොත එනකොට කවුරු අපි ළඟ හිටියත් අපට පිළිසරණක් වෙන්න විදිහක් නැහැ. අම්මා තාත්තා හිටියත් නෑදෑ හිතවත්තු හිටියත් සල්ලිකාරයෝ හිටියත් ධනවත්තු හිටියත් කුලවත්තු හිටියත් ඒ ගමන යන වෙලාවට පිළිසරණ අපට විදිහට තියෙන්නේ අපි කර කියාගත්ත දේම විතරයි. පින්වතුනි මේ සංසාර ගමන මහා අනන්ත කාලයක් තිස්සේ ආපු ගමනක්. එහෙන් මෙහෙට එනකොට ඔයාලා ගෙනපු දෙයක්වත් නැහැ. මේ ජීවිතේ පළවෙනි වතාවට ඉපදුනා නෙවෙයිනේ. මේ සංසාර ගමන අගක් මුලක් පේන්නේ නැති තරම්. ඒ අගක් මුලක් නැති සංසාර ගමනේ තණ්හාවෙන් බැඳි ආපු ගමනක් තියෙන. භාග්‍යතුන් වහන්සේ වෙලාවකදී දේශනා කරන හරියට මකුළු දැලකට අහුවෙච්ච මකුළුෙක් වගේ. මකුළුවා මකුළු දැලට අහු වුණාට පස්සේ ඌ වටේ මකුළු දැල් වෙලා ගත්තට පස්සේ මකුළුවා නැහෙන්නෙත් සමහර වෙලාවට ওই මකුළු දැල්ල නිසාමයි. තණ්හාවෙන් ආසාවෙන් ජීවිතේ වැහිලා යන්න ජීවිතේ ගොඩාක් වෙලාවට සැනසෙන්න තියෙන පාරවල් වැහිලා යනවා. සැනසෙන්න තියෙන පාරවල් වැහිලා යනවා. ඒ සැනසෙන්න තියෙන පාරවල් යන්තම් හරි විවර කරගන්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. ධම්මෝසදං සමං නත්ති ධර්ම ඖෂධය හැරෙන්න වෙන ඖෂධයක් නෑ මේ දුක වේදනාව කඳුල පිරුණු ලෝකෙට. අන්නේ ධර්ම ඖෂධය ලබා ගන්න යන ගමන තුල තම තමන්ගේ ජීවිත දිහා නුවණින් බලා ගන්න ඕන. පින්වතුනි මේ සංසාරේ කොච්චර ඉපදි මෙරි ආවද? දේශනාවේ සඳහන් කරනවානේ මේ සසර ගමනේ බඩගාන සත්තු වෙලා මේ මහ පොළොවේ බඩගාපු නැති තැනක් නැහැ කියලා.
කපා කොටාගෙන ගලාගෙන ගිය රුධිර දහරාව මේ ලෝකයේ සිව් මහා සාගරයේ ජලකඳට වැඩි කියලා දේශනා කරනවානේ. අම්මා කෙනෙක් වෙනුවෙන් දරුවෙක් කලන කඳුළු ප්‍රමාණය මහා සාගරයේ ජලකඳට වැඩි කියලා පෙන්නනවනේ. ඒසා සසර ගමනක ආපු ගමනක වාසනාවක් ලැබුණා මිනිසෙක් වෙන්න අපට. දුර්ලභංච manussත්තං බුද්ධුප්පාදෝච දුර්ලභෝ. මේ ලෝකේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තැන manussත්වය ලැබුවා. බොහෝම දුර්ලභව ලබා ගන්න ඕන එකක්. බුද්ධෝත්පාද කාලයක් අපට හම්බ වෙලා වාසනාව පිරුණු ඇත්තෝ අපි. සද්ධම්මෝ පරම දුර්ලභෝ පරම දුර්ලභ සද්ධර්මයක් ලැබිලා. මොනතරම් වාග්යක්ද? සංසාර ගමනේ බෝසතාණන් වහන්සේ අතටපත් නිවන හැරදාලා අපි වෙනුවෙන් අනුකම්පා කරලා ආපු ගමනක් නේ තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ වෙනස් කරගන්න පාර අද දවසින් හරි පටන් ගන්න ඕන. අවුරුදු 50ක් 60ක් ජීවිතේ ආවා හැල්මේ දිව්වා. තරඟ කළා. නොනවතින ගමනක් ආවා තරඟයක ආවා. හැටි වැටුණා. හැබැයි හැටි කියලා දැනුනේ නැහැ. ජීවිතේ යම් යම් අපට අවස්ථාවල් ආවා හිතලා බලන්න. හිතන්න අවස්ථාවක් දැනුන්නේ නැහැ. පින්වතුනි මෙහිම ආපු ගමනක අපි මෙහිම්ම නිකම්ම මැරිලා ගිහිල්ලා සංසාර ගමනේ නැවතත් දුගතියකට වැටුණොත් කවද්ද අපි ගොඩ එන්නේ? කොතනින් පිළිසරණක් හොයාගෙන යන ගමනක්ද අපට තියෙන්නේ? සසර ගමනේ ඔයාලා මගේ අපේ කියාගෙන හිතාගෙන තණ්හාවෙන් ආසාවෙන් ඇලෙමින් ආපු ගමනේ මගේ කියපු හැම තැනකින්ම ආවේ දුක නෙමෙයිද? මේ ලෝකේ මහා සම්පතක් කියලා හැදුව දරුවම සමහර වෙලාවට පපු වලට ගින්දර දුන්නේ නැද්ද? හිත බලන්න. පින්වතුනි හරි අපූර්ව දේශනයක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට සම්බන්ධ කරගෙන අපට අහන්න පුළුවන්කම තියෙනවා. එක දවසක් භාග්‍යතුන් වහන්සේ මහමග වඩිනකොට අසූචි තවරගත්ත මඩ තවරගත්ත ඊරි පැටික්කියක් පාර හරහා දිව්වා. මේ ඊරි පැටික්කිය පාර හරහා යනකොට ඒ දිහා බලාගෙන හිටපු භාග්‍යතුන් වහන්සේට මද සෙනාවක් ඇති වුණා. උපේක්ෂා සහගත අනුකම්පා සහගත සිනාවක් ඇති වුණා. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ සිනා පහල කරනකොට සතර දළදා වහන්සේලගෙන් විහිදෙන සුදු බුදුරැස් කඳක් භාග්‍යතුන් වහන්සේගේ සිරස වටේ පැදකුණු කරනවා. ඒ බුද්ධ රශ්මි මාලාව නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සිනාසෙනවා කියන කාරණය භික්ෂුන් වහන්සේලට දකින්න ලැබෙන්නේ. භාග්‍යතුන් වහන්සේට කතා කරලා අහනවා ආනන්ද ස්වාමින් වහන්සේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඊරි පැටික්කිය දැකලා ඔබ වහන්සේ මන්ද සිනාවක් පහල කළේ මොකද? ආනන්ද අද ඔය අසුචි ගාගෙන මඩ නාගෙන ඔය ඊරි පැටික්කියක් විදිහට ඔය දුවපනින මේ ඊරි පැටික්කියගේ සංසාර ගමන ලේසි පාසු එකක් නෙවෙයි. ආනන්ද ඔබ දන්නවද මේ ඊරි පැටික්කිය කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් හිටපු කෙනෙක්. කකුසඳ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ භද්‍ර කල්පේ පහළ වෙච්ච පළවෙනි බුදුහාමුදුරුවෝ. ඒ කකුසඳ බුද්ධ ශාසනයේ අද මේ ඊරි පැටික්කියක් වෙලා ඉන්න කෙනා ඉපදිලා හිටියේ කිකිලියක් වෙලා.
සසර ගමන බලන්නකෝ. ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ආරාමයක් ආසන්නේ කිකිලි පැටික්කයක් වෙලා එදා හිටියා. අද ඊරි පැටික්කයක්. මේ කිකිලිය එදා ඒ කකුසඳ බුද්ධ ශාසනයේදී ස්වාමින් වහන්සේලා මිහිරට දේශනා කරන ධර්මය අහගෙන ඉන්නවා. ධර්මය අවබෝධ කරන්න බෑ. හැබැයි උනට අහගෙන ඉන්නවා. හරි මිහිරක්. හරීම මිහිරක් දැනෙනවා. ධර්මය තේරුන්නේ නැහැ. තේරුන්නේ නැති වුණාට මොකද මෙයා අහගෙන ඉන්නවා. ධර්මය අහපු කුසලයේ හේතුවෙන් මේ කිකිලිය එදා මරණයටපත් වෙලා ගිහිල්ලා ඒ ප්‍රදේශයේම ඉපදෙනවා මනුෂ්‍ය දුවක් වෙලා. දැන් ඒක හිතලා බලන්නකෝ. බණපදයකට සවන් යොමු කරපු කුසලය මනුෂ්‍ය දුවක් වෙලා ඉපදෙන්න තරම් වාග්යක් ලැබුණා. මනුෂ්‍ය දුවක් වෙලා ඉපදෙලා ඉන්නවා එයාගේ නම උබ්බරි. රාජකුමාරිකාවක් විදිහට මේ ඉන්න උබ්බරි බොහෝම සතුටින් ඉන්න අතරවාරේ දවසක් වැසිකිළියට ගියා. වැසිකිළියට යනකොට පේනවා උබ්බරීට වැසිකිළි වල උතුරනවා. වැසිකිළි වල උතුරලා පණුව ගලනවා. පණුව ගුලි පිටින් ගලගලා එනවා දකින උබ්බරීට පෙර සංසාරේ බණ අහපු පුරුද්දත් එක්ක වෙන්නත් ඇති. එක පාරටම අසුබය මෙනෙහි වුණා. පින්වතුනි බණපදයක් අහලා ජීවිතේ හුරු කරගන්න එකේ වාග්ය මොනතරම් වටිනවද කියලා බලන්න. අසුබය මෙනෙහි වුණා, අසුබය වැඩුණා. අසුබය කියලා කිව්වේ මේ ජීවිතේ මේ ශරීරය භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කුණප කොටස් 32කින් හැදිලා තියෙන්නේ දොරටු 9කින් එළියට විවර වෙලා තියෙන්නේ. කුණප කොටස් 32ක් තියෙනවා. උද්දං පාදතලා අදෝ කේසමත්තකා. තච පරියන්තම් පූරන් නානප්පකාරස් අසුචිනෝ. හිස මුදුනේ ඉඳන් යටිපතුල් දක්වා කුණප කොටස් 32කින් හැදිලා තියෙනවා. ඒවා කුණප කොටස් විදියට දකින්ද නුවණින් බලන්නේ නැති හින්දා ඒවා සුබ වශයෙන් අපි දැක යනවා. ඒවා සුබ වශයෙන් දකිනවා, ඒවා සුන්දර වශයෙන් දකිනවා, ඒවා වටින දේවල් වශයෙන් දකින නිසා ඒ මානසිකත්වයෙන් ඉන්න නිසා මේ වාගේ ඇත්ත తත්වය අපට තේරෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේම විටකදී දේශනා කරනවා යම් හේකින් මේ ඇතුලාන්තයේ තියෙන හැම එළියට අරගෙන ඇතුලේ තියෙන එළිය පැත්තට ආවොත් කවුඩෝ බල්ලෝ ආදී සත්තුන්ගෙන් පරිස්සම් කරගන්න පොළු මුගුරු අරගෙන ඉන්න වෙයි කියනවා. කල්පනා කර බලන්න. කෙස්වල ස්වභාවය, ලොම්වල ස්වභාවය, හමෙහි ස්වභාවය මේ කියන දේවල්ට එහන් තවදුරටත් යනකොට මේ ශරීර කූඩුව ගත්තොත් මේ හැමකින් වට වෙලා තියෙන මේ ශරීරේ සෙම තියෙන්නෙත් මේ ශරීරේමයි, සොටු තියෙන්නෙත් මේ ශරීරේමයි, අසුචි තියෙන්නෙත් මේ ශරීරේමයි, මුත්‍රා තියෙන්නෙත් මේ ශරීරේමයි. බලන්න කල්පනා කර මොනතරම් වටිනකම් දුන්නත් මොනතරම් දේවල් කිව්වත් අපි කවදාකවත් වැසිකිළියට වටිනකමක් දෙනවද? වැසිකිළියේ අපි ගත්තගෙන් පස්සේ ඒක කොච්චර අපි පිරිසිදු කරනවද? හැබැයි වැසිකිළිය පිරිසිදු කරන්නේ අපි අපේ ශරීරයෙන් එළියට නිකුත් වන මල පහ ටික මුත්‍රා ටික වැටෙන තැන. හැබැයි නිකමට කල්පනා කරලා බලන්න ඒවා
වැසිකිළියට වැටෙන්න ඉස්සෙල්ලා පවතින්නේ කොහෙද? මේ ශරීරය ඇතුළේනේ තියෙන්නේ. මල මාර්ගයෙන් එළියට මල පහ ටික පිට වෙලා වැටෙන තැන අපි පිරිසිදු කරාට මල මාර්ගය පිරිසිදු කරන්න පුළුවන්ද කාටවත්? කල්පනා කර කර බලන්න. එතකොට ඒවා ඔක්කොම ටික තියෙන්නේ මේ ශරීර කූඩුවේ. අපි කොච්චර පිළිකුල් කරනවද සෙම ටිකක්? කෙල ටිකක් කොච්චර පිළිකුල්ද? හැබැයි ඔක්කොම ටික තියෙන්නේ කොහෙද? මේ සියල්ල තියෙන්නේ මේ ශරීර කූඩුවේ. එතනින් එහාට යනකොට බලන්න පින්වත්නි, මේ දොරටු 9න් එළියට එන එක දෙයක්වත් සුවඳ හමන දෙයක් තියනවාද? වටිනකමක් එකතු කරන්න පුළුවන් දෙයක් තියනවාද? එතකොට මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත මේ අසුභය වැඩෙන්න ගත්තා. කොච්චර දියුණු කරාදිකෝ පළවෙනි ධානයටයිපත් වුණා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය. ඒකටපත් වුණාට පස්සේ ඒකෙන් ආපහු පිරිහෙන්න අවස්ථාවක් තියාගත්තේ නැහැ. විතක්ක කියලා කියන්නේ ඒ භාවනා අරමුණ නැත්තම් කර්මස්ථානය තුලම හිත පිහිටව ගන්න. එයාගේ හිත නිතර ඒ තුලටම අරගෙන කටයුතු කරන එක. අපි අරමුණක් අරන් වාඩි වුණාට ඒ අරමුණේ අපිට තියාගන්න බෑනේ. එතකොට ඒ අරමුණ තුලම හිත පිහිටවගෙන ඒ තුලම සිතිවිලි ගොනු කරනවා නම් අන්න කියන විතක්ක. වෙන අරමුණු වලට යන්නේ නැහැ. විචාරේ අරමුණේ බැස ගන්නවා. අරමුණ තුල බැස ගන්නවා වෙන එතනින් එහාට යන්නේ නැහැ. ඊළඟට නීවරණ ධර්ම යටපත් වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒ සතුටත් එක්කලා කායික සුවයක් දැනෙනවා. චිත්ත ඒකාග්‍රතාවය තුල අරමුණ තුලම හිත පිහිටනවා. ඒක බිඳෙන්න දෙන්නේ නැහැ. නිකමට හිතලා බලන්න. භාවනාවක් කරන කෙනෙකුට ඔය තැනට එනවා නම් මොනතරම් වාග්යක්ද? හැබැයි ඒක නිවන නෙවෙයි. නමුත් ඒ තැන්ට තබා පළවෙනි අවස්ථාවටවත් අපට එන්න තාම බෑනේ. පින්වතුනි මේ ජීවත් වෙන ජීවිතේ මේ ගෙවෙන වෙලාව ගත්තොත් හරි හමං විදිහට මෛත්‍රී භාවනාවක්වත් වඩා ගන්න පුළුවන්. අසුබයක්වත් වඩා ගන්න පුළුවන්. වැරදිලා හරි දැන් කඩාගෙන වැටලා රෝහලකට අරගෙන ගියොත් මිනිත්තු 10ක් 15ක් ඇතුළත පුළුවන්කමක් තියනවද හිත එකඟ කරගන්න පුංචි හරි භාවනාවකින්වත්? එතකොට එහෙම අරමුණක්වත් නැත්තම් ජීවිතේ ලොකු අසරණකමක් නැද්ද? කොයි වෙලේ කොයි විදිහට මැරෙන්න තියනවද කවුද අපි දන්නේ? මේ යන ගමනක මහපාරි වෙන්න පුළුවන්. කොතන කොයි විදිහට පණ ටික යාවිද දන්නේ නැහැ. එතකොට අවසාන සුසුම් පොඳ හෙලන වෙලාවටවත් සැනසille එක කරගන්න නම් පුහුණු කරගත්ත දහමක් ඕනේ නැද්ද? කල්පනා කර කර බලන්න. මැරේනකන් ගෙවල් හැදුවා කියලා ගේ ගැන කල්පනා කරාට සුගතියක් හම්බ වෙන්නේ නැහැ. මැරේනකන් දරුවන්ගේ යුතුයකම් ඉටු කර කර හිටියා කියලා මැරෙන වෙලාවට දරුවෝ මතක් වුණාට පිළිසරණක් හැදෙන්නේ නැහැ. මතක් වෙන්න ඕන දහම් පදේමයි. මතක් වෙන්න ඕන කුසලයමයි. එහෙනම් ජීවිතේ නිතර පුහුණු කර ගන්න ඕන දෙයක්. දැන් අර උබ්බරි පළවෙනි ධානයට සමවැදිලා ඒ ධානයෙන් පිරෙහෙන්නේ නැතුව මිය ගිය හින්දා ඇය බඹලෝකෙ ඉපදුනා. බඹලෝකෙ කල්ප ගණන් ආයුෂ තියෙන බඹලෝකෙ ඉපදුනත් ඒ බඹලෝකෙ ඉන්න තියෙන කුසලය ගෙවි යන්නේ නැද්ද? ගෙවි ගියා. ඒ කුසලයේ ගෙවිලා ගෙහිලා ඒ සංස්කාර කුසල සංස්කාර අවසාන වෙනකොට ඉපදුනේ කොහෙද? කල්පනා කර කර බලන්න. ඉපදුනේ ඊරි පැටික්කයක් වෙලා. කොහොමද ගමනක හැටි? අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන මේ තණ්හාවේ තියෙන ස්වභාවය. අපේ ජීවිතවල තියෙන ස්වභාවය තමයි తත්‍ර తත්‍රාබිනන්දිනි සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඇලෙනව හැමතැනම. යාන්තම් හිතට සැනසෙල්ලක් දෙන දෙයක් ඇහැට ලස්සන ප්‍රිය උපදවන රූපයක් આવොත් එතන ඇලුනා.
ඒ ඇලෙන තැනින් වෙන්නේ මොකද්ද? ඇලෙන තැනින් දුකට හේතු හදනවා. ඇලෙන තැනින් දුකම උපදවනවා. එතකොට ඇලෙන තැන එක්කලා තණ්හාව උපදිනකොට තණ්හාවෙන් අල්ලා ගන්නකොට තණ්හාවම පදනම් කරගෙන යනකොට තණ්හාවෙන් ඒකාන්තයෙන්ම භවයන් සකස් කරනවා. තණ්හාවෙන් භවයන් සකස් කර යන ගමනට එනකොට තණ්හාව පදනම් කරගෙන හැදෙන භවයන් කුසලය පදනම් කරගෙන යන්න බැරි වුණොත් අපට ඒකාන්තයෙන් දුගතියකට යන්න. බඹලොව හිටපු කෙනා ඊරියක් වෙනවා. ඊරියක් වෙනවා. එතකොට මේ ඊරි පැටික්කයක් වෙලා ඊරියක් වෙලා මෙහෙම ඉන්න කෙනා පින්වතුනි ආයෙත් විවිධ භවයන් වල ඉපදෙනවා. එක විටකදී නාවිකයෙක්ගේ බිරිඳක් වෙනවා. තව විටකදී වෙළඳ කුලයක බිරිඳක් වෙනවා. තව විටකදී මේ විදිහට විවිධ කුලයන් වල ඉපදෙලා ඊට පස්සේ මෙයා අවසාන කාලේ ඉපදෙනවා ලංකාවේ. ලංකාවේ ඉපදෙනවා. ලංකාවේ ඉපදෙනවා සුමනා කියලා නමින් ඉපදෙන්නේ. දුටුගැමුණු රජුරුවන්ගේ ඇමතිවරයෙක් මෑව විවාහ කරගන්නවා. දැන් බලන්න මෙතන තව අපූර්ව කතාවක් තියෙනවා. මේ හැම භවයකම මෑ ඉපදුනේ කාන්තාවක්ම වෙලා. බඹලොවින් චුත වුණාට පස්සේ නැවත ඉපදෙන හැම තැනකම කාන්තාවක් වුණේ. ඇයි ඒ? ස්වභාවය තමයි කාන්තාවක්ගේ ස්වභාවය ඇලෙන්නේ, දකින්නේ, ඇවතුම් පැවතුම් හැමදේම ආසා කරන්නේ. මේ ඔක්කොම ටික කරන්නේ මොනවටද? කාන්තා ගති සිරිත් වලට. කාන්තා ආකල්ප වලට, කාන්තා සිතුවිලි වලට. එතකොට මේ කාන්තාවකට එතනින් එහාට යෑමේ ගමනක් නෑ. කාන්තා භවයම තමයි. සුමනා සිටු දේවිය, සුමනා කියන මේ ඇමතිවරයාගේ බිරිඳ බොහෝම හොඳින් කාලය ගත කරගෙන යනකොට මේ නිවසට පින්වත්නි දානෙකට වඩිනව මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා දානෙකට වඩිනකොට එක රහතන් වහන්සේ කෙනෙකුට මේ සුමනාගේ ජීවිත කතාව කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් ඇය ඉපදි මෙරි යන මේ ජීවිතේ සියලුම සිදුවීම් එකින් එක චිත්‍රපටියක් වගේ මෙවි පේන්න ගත්තා. ඒ පේන්න ගත්ත නිසා මේ ස්වාමින් වහන්සේ, මේ රහතන් වහන්සේ කියනවා ආයුෂ්මතුනි ඊරි පැටික්කියෙකුට ගිය කල කිව්වා. දැන් මේ කතාව අහපු ගමන් සුමනාට හරි සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා සුමනා කල්පනා කරලා ගිහිල්ලා ඇහුවා ස්වාමීනි වහන්සේ විදිහට දේශනා කළේ ඇයිද කියලා. ඊට පස්සේ මේ මහරහතන් වහන්සේ මේ සියලු විස්තර කිව්වට පස්සේ මට පුදුම සංවේගයක් ඉපදුණා. පින්වතුනි ඔය ඇත්තන්ට ඒ සංවේගයක් එනවද කියලා බලන්න. දැන් ඉතින් අවුරුදු 50ක් 60ක් මේ ජීවිතය අපට මොනවද අප්ප කරගත්තේ? අනේ හිතක් හදාගන්න තාම අපට කියලා බැරි වුණා නේද? බණක් භාවනාවක් කරගන්න තාම හැකියාවක් ලැබුණේ නේද? හරියට නිදහසේ මේ භාවනා ක්‍රමයකට යොමු වෙන්න තාම බැරි වුණා නේද? මේවා හිතෙනකොට සංවේගයක් උපදින්න ඕනනේ. සංවේගයක් උපදින්න ඕනනේ. ඒ සංවේගයක් ඇති වුණාට පස්සේ සංවේගය ඇති කරගෙන මදි. සංවේගය ඇති කරගත්තා නම් එතනින් ටක් ගාලා එහෙනම් මාර්ගයට එන්න ඕනද නැද්ද? එන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ඔයාලා ගමන් බිමන් යනවනේ. ගමනක් යන්න යනකොට පාරක් වැරදුනොත් මොකද කරන්නේ? ඒ පාර හදාගන්න නම් ආපහු වැරදිච්ච තැනට එන්න ඕනද නැද්ද? එන්න ඕන.
එහෙනම් දැන් හරි කල්පනා කරලා බලන්න ඕන මට වැරදිච්ච තැන මොකද්ද කියන එක හරි බලන්න ඕන. මට වැරදිච්ච තැන මොකද්ද හරි බලන්න ඕන. එහෙම මට වැරදිච්ච තැන මොකද්ද කියලා බල එතනින් හරි ජීවිතේ හරි පාරට ගන්න ඕනද නැද්ද? ගන්න ඕන. එතනින් හරි ජීවිතේ හරි පාරට ගන්න ඕන. පින්වතුනි කල්පනා කරන්ඩ මේ ජීවිතේ අපි ගෙවාගෙන ආපු ගමනේ සමහර වෙලාවට අපි කල්පනා කරනවා මං හිතින් මැරෙන වෙලාවට මං අර කටින පින්කමම කරපු එකම සිහි කරගන්නවා. මං අර පින්කම් ටික කරපු එකම මතක් කරගන්නවා. කියාගෙන හිටියට එහෙමම වෙයිද? එහෙමම වෙන්න නම් අපි ඒක පුරුදු පුහුණු කරලා තියාගන්න ඕන. නිතර නිතර කරපු පින්කම් ටික නැවත නැවත මතක් කර කර හිත හදා ගන්න ඕන. මෙනෙහි කර ගන්න ඕන. එහෙම නැත්තම් කවදාකවත් මේ මරණාසන්න වෙලාවට කුසලයක් මෙනෙහි කරගන්න ලේසියෙන් අපට පුළුවන්කම ලැබෙන්නේ. හිත බලන්න. ඒ නිසා තමයි එදා උබ්බරි වෙලා හිටපු දැන් සුමනා වෙලා ඉන්න මේ සුමනා ගිහි ගෙදර ඉන්න ගමන් දරුවන්ගේ යුතුයකම් ඉටු කරන ගමන් මහත්යගේ යුතුයකම් ඉටු කරන ගමන් භාවනා කරනවා. පින්වත්නි හොඳට හඳුනා ගන්න ඕන ධර්ම කාරණයක් තියෙනවා. ගොඩාක් කාන්තාවන්ගේ ජීවිතේ දෙව්ලොව අපාය තීරණය කරන්නේ ගෙදරමයි. මේක හොඳට අහගන්න ඕන. තේරුම් ගන්න ඕන. ඒ දේශනාවේ සඳහන් කරනවා යම් කාන්තාවක් ස්වාමියාගේ ලෝකය තුල ස්වාමියාට ඉක්මවා නොයමින් ස්වාමියාගේ යුතුයකම් ඉටු කරමින් ඒ ක්‍රියාව නිවැරදිව ඉටු කරන්නේ නැත්නම් එයාගේ ජීවිතේ ලොකු අයහපතක් තියෙනවා. විවාහ ජීවිතය ඇතුළෙම තියෙනවා සුගතිය දුගතිය. ඒකෙන්ද කාටවත් විවාහ ජීවිත ගෙව්වත් පැවිදි ජීවිත ගෙව්වත් සැනසෙන්න තියෙන මග නම් තියෙන දහම තුලමයි. වෙන නම් පාරවල් නැහැ. පින්වතුනි කොයි පාරෙන් ගියත් අවසානට ඇවිල්ලා නතර වෙන්න ඕන මේ ධර්මයේමයි. ඒ කොච්චර ඇත්තද කියලා බලන්න. ඔයාලා දැන් මෙච්චර දේවල් ಜಾති කරාට මේ ජීවිතය අවුරුදු 50ක් 60ක් යනකම් මෙච්චර දේවල් කරාට කිසි සැනසෙල්ලක් ලැබුණේ නැහැ. හැබැයි මැරෙන්න යනකොට හරි ටක් ගාලා ඇවිල්ලා මොකද කියන්නේ? අනේ අසනීපයි පිරිත් ටිකක් කියාගෙන. එහෙනම් ඒ පිරිත් ටිකේනේ සැනසෙල්ල තියෙන්නේ. ඒ බණපදයේ ඇතුළේනේ සැනසෙල්ල තියෙන්නේ. එහෙනම් අන්න ඒක තමයි එදා සුමනා දේවිය යුතුයකම් ඉටු කර තමන්ගේ බණ භාවනා කටයුතු ටික කරගන්න. බණ භාවනා කටයුතු ටික කරගන්න. අවසානයේ ඇය ස්වාමියා මුණ ගැහුණා. ස්වාමියා මුණ ගැහිලා ඇය කියනවා ස්වාමීනි සංසාර ගමන පුරාවට මං විඳපු දුක අප්‍රමාණයි. ඒ නිසා ස්වාමීනි මට පැවිදි වෙන්න අවසර දෙන්න. ස්වාමියාගෙන් අවසර අරගෙන ගිහලා මෙහෙණි ආරාමයක පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි බණ භාවනා කටයුතු ටික හරියටම කරලා ධර්ම මාර්ගයේම අනුගමනය කරලා ඒ සංසාර දුකින් අත මිදලා අරහත් ඵලයටපත් වුණා. එතකොට එතනට එනකන් ආපු ගමන බලන්න. ලේසි පාසු ගමනක්ද බලන්න. එතකොට ඒකට එයාට ලැබිච්ච වාසනාව මොකක්ද? හැම තැනකින්ම දහමක් හම්බ වුණා. හැම තැනකින්ම දහමක් හම්බ වුණා. මේ ලංකාව තුල රහත් උනේ අය. ඒ රහත් වෙච්ච ඇය පිරිනිවන් පාන දවසේ තමන් ජීවිතේ අර කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳන් අද වෙනකන් වෙච්ච දේවල් ඒ දවස වෙනකන් වෙච්ච දේවල් ඔක්කොම ටික ඒ හිටපු ගිහි පැවිදි අයට දේශනා කළා. පින්වත්නි මේ සංසාර ගමන අප්‍රමාණ භයංකරයි. දුකෙන් පිරිච්ච එකක්.
අප්‍රමාදී වෙන්න කියලා පිරිනිවන් පෑවා. ඒ නිසා ඔයාලා කල්පනා කර කර බලන්න. ජීවිතේ අපිට පින්වත්නි ලැබිච්ච මහා වාග්ය තමයි මේ බුදුහාමුදුරුවන් වහන්සේගේ දහම ලැබුණු කාලය ලැබීම. මේ manussත්වය ලබා ගැනීම. මේ මිනිස්කමක් ලැබිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ලැබිලා නිකන් හිස්සතින් මේ ලෝකයට ඇවිල්ලා හිස්සතින්ම යනවා කියන තැනට යන්නේ නැතුව ජීවිතේ මේ මොහොතේ ඉඳන් හරි දහම් මාවත කරා යොමු කරගෙන ධර්මය තුලින් ජීවිතේ දැකගෙන සැනසille ස්වර්ණ ద్వාරේ විවර කරගන්න තණ්හා මාන දිට්ඨි වලින් මිදුණු ජීවිතයක් බවට පත් කරගන්න ඔබ හැම දිනාටම මේ බණපද ටික ඇසූ කුසලය පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් අද දවසේ මේ පින්වත් පිරිස සේනාපතිය අයිවෙල බිබිල ලිපිනේ පදිංචි යුද හමුදා විශ්‍රාමික කරුණාපාල විජේකෝන් මහතා සහ බිරිඳ සීතා කුමාරිහාමී මහත්මිය විසින් අද දවසේ ප්‍රධාන දායකත්වයේ දරන්නට දෙන්නේ. 2022 4:30 වන දින පරලෝ සැපත් වී අවුරුදු 7ක් වන මොහොතේ සෝමාවතී වීරකෝම් මෑණියන්ටත් 2022 2:13 වන දිනට අවුරුදු 2ක් සමරන විජේකෝම් බණ්ඩා පියාණන්ටත් 2022 4:30 වන දිනට අවුරුදු 5ක් වන විමලා කුමාරිහාමී නැන්දනිය ඇතුළු දෙපාර්ශ්වයේ වර්ග පරම්පරාවට පින් අනුමෝදන් කිරීම ආශිර්වාද කිරීම. ගයාන් විජේකෝන් පුතා දිල්රුක්සිකා විජේකෝන් සඳමාලි විජේකෝන් වත්සලා විජේකෝන් වන දියණිවරුන් සහ සම්පත් උදේ කුමාර දිනේ සුසන්ත රුවන් කුමාර යන බෑනාවරුන්ට රැකී ආරක්ෂා දියුණු වී නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අසනීප තත්වයෙන් පසුවන ප්‍රේම කුමාරිහාමි සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මලිදු දිල්සාන් රිසිඳු නෙන්දුල බුත්සන්දි මෙතු මිසා මිනුගි සහන්සා ඉසිනි උදිත්‍යා යන මුණුබුරු මිනිබිරියන්ට සියලු ග්‍රහාපල දුරු වී නිදුක් නිරෝගී සම්පත් උදා වී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීම දේශකයාණන් වහන්සේට දිදුල මාධ්‍ය ජාලේ නිර්මාතෘ වන නම කියන්නට අවසර මාලිගාවේ අස්සජී ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් ධර්මදේශනයේ සඳහා සහභාගී වූ සැමටත් ඔවුන්ගේ පවුල්වල සැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සැමටත් නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කොරෝනා වෛරසයෙන් මියගිය ලක්වාසී ලෝවාසී සැමට රට දෙවෙනුවෙන් දීපිදුර රණවිරුවන්ටත් අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් බලයෙන් ඉක්මන් භවයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් වූ නිර්වාණ සාන්තිය උදා වේවා කියන අරමුණින් තමයි අද දවසේ දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් මේ සියලු පැතුමන් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පින්වත්නි ඔබ හැම දිනාටම මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් මෙලෝ පරලෝ දෙලෝ සැනසීම උදා වෙන උතුම් වූ නිර්වාණ සෝයමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දෙවියන් ද නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච මුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්මස්නානිසංස උතුම් කුසල බලයෙන් සියල්ලෝ නිවනින් සැනසෙත්වා වන්දනා කරගනිමු. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. හැම දෙනාටම තෙරුවන් සරණයි. පුරා හෝරාවකට ආසන්න කාලයක් ටීවී දිදුල බණ්ඩාරවෙල මැදිරි පරිශ්‍රයේ සිට ඔබ වෙනුවෙන් ගෙනා මෙම උතුම් දායකත්ව ධර්මදේශනාව සිද්ධ කරන්නට යෙදුන ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේ බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගල රාමවාසී මීගහකිවුල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍යපාද තෙල්දින ධම්මදින්න ස්වාමීන් වහන්සේට මෙවන් උතුම් ශාසනික මෙහෙවරන් තවදුරටත් සිද්ධ කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය දිගාසිරි සම්පත් ලැබේවායි අප සාදුකාර ලබා දී ප්‍රාර්ථනා කරමු. එසේනම් සුපින්නතුනි සදැහැති දායකත්වයේ ලබා දුන් සුපින්නත් ඔබගෙත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සමගෙත් යහපත් උදාාරතර බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව අප මෙතකින් නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.